සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරුදේවයන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සදහැවත් පින්වත්නි, පින්වත් දරුවනි, අපි මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඉගෙන ගනිද්දී සමහරක් වෙලාවට අපි ඒ ධර්මය අහලා සසර බය උපදවාගෙන ගොඩාක් කලබල වෙනවා. සමහරක් වෙලාවට මේ ධර්මයේ හැසිරෙලා ටක් ගාලා මේ දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා. ඒ කැමැත්ත, ඒ සඳහා යම් කැමැත්තක්, උත්සාහයක් දරනවා නම් ඒක හොඳයි. ඒක ඉතාමත්ම යහපත්. හැබැයි සමහරක් වෙලාවට අනවශ්‍ය විදිහට කලබල වීම, ඉවසීම නැතිකම හින්දා Tamanට අනුතුරු වෙන වෙලාවලු තියෙනවා. එතකොට කල්යාණ මිත්‍ර ඇසුරේ භාග්‍යවතුන් වහන්සේ වදාරලා තියෙන විදිහට තමන්ගේ ධර්ම මාර්ගය දියුණු කරගන්නට එයාට තියෙන්න ඕනි යම් නුවණක්, යම් සිහියක්. ඒ වගේම එයාට තියෙන්න ඕනි මේ දේශනා ඇසුරු කරලා, දේශනා කියවලා මේ ධර්මයේ කොහොමද වැඩෙන්නේ, දියුණු කරන්න කොහොමද කියලා යම් කල්පනාවක්. ඉතින් ඒ සඳහා උපකාර වන ධර්මයක් තමයි අද අපි කියලා දෙන්නේ. ඔබ ගොඩාක් අහලා තියෙනවා මේ දේශනාව. මේ ගිහිය ස්වාමීන් වහන්සේට දේශනා කරපු මේ ගිය සූත්‍රය. ඉතින් ඒ භාග්‍යතුන් වහන්සේ දවස්වල වැඩ හිටියේ චාලිකා කියන නගරේ. චාලිකා කියන පර්වතයේ තමයි භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ. ඒ දවස්වල මේ ගිය කියන ස්වාමීන් වහන්සේ තමයි භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කටයුතු කළේ. එහෙනම් මේ සූත්‍රයේ දේශනා කළා තියෙන අනිවාර්යයෙන්ම භාග්‍යතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා පළවෙනි අවුරුදු 20 ඇතුළත. මොකද අවුරුදු 20ක් ඇවෑමෙන් තමයි භාග්‍යතුන් වහන්සේ උපස්ථායකයෙකු, ස්ථීර උපස්ථායකයෙකු පත් කරගත්තේ. අවුරුදු 25ක් සෙවණැල්ලක්සේ අපගේ භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කළේ ආනන්ද ස්වාමීන් වහන්සේ. ඒතර මේ අවුරුදු 20 ඇතුළත වෙච්ච දෙයක් මේක. එතකොට මේ ඒ අවුරුදු 20 ඇතුළත උපවාන ස්වාමීන් වහන්සේ, සාගත ස්වාමීන් වහන්සේ, මේ වගේ ස්වාමීන් වහන්සේලා උපස්ථාන කටයුතු කළානේ. එතකොට මේ ගිහි ස්වාමීන් වහන්සේත් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කටයුතු කළා. ඉතින් ඒ භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කටයුතු කරමින් ඉන්නකොට දවසක් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම ජන්තු ගමට පිණ්ඩපාතේ වඩින්න කැමතියි කිව්වා. ඒ කියන්නේ එහෙනම් ඒ චාලිකා කියන නගරයේ ආසන්නව තියෙන ජන්තු කියලා ගමක්. හරි ලස්සන ගමක්. ඒ ගමට පිණ්ඩපාතේ වඩින්නම්කෝ. පිණ්ඩපාතේ කරන්න ඒ පැත්තට වඩින්නම් කිව්වා. භාග්‍යවතුන් වහන්සේ හොඳයි මේ ගියේ නම් පිණ්ඩපාතේ වඩින්නේ කිව්වා. ඉතින් තාමත්ම සංවරවද මේ ධර්ම අවබෝධය කරන්න ඕනේ. සසර දුකින් නිදහස් වෙන්න ඕනේ. මේ ධර්මයේ පිහිට ලබන්න ඕනේ කියලා භාග්‍යතුන් වහන්සේ ළඟ මේ සෙවණැල්ල දැක ඒ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා. ඒ රහතන් වහන්සේලා බිහි වෙන දැක හිටපු මේ උත්තම ස්වාමීන් වහන්සේ නමක්, පින්වත් ස්වාමීන් වහන්සේ නමක්. ඉතින්
ඒ ස්වාමීන් වහන්සේ ඉන්ද්‍රිය සංවර කරගෙන හොඳට සීලවන්තව ඔන්න පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වැඩලා ජන්තු ගමෙන් පිණ්ඩපාතේ අරගෙන පිණ්ඩපාතයෙන් අවසන් වෙලා කිමිකාලා කියන ගම් තීරයට මේ ස්වාමීන් වහන්සේ වැඩම කළා. කවුද? මේ ගිය ස්වාමීන් වහන්සේ. කිමිකාලා නදී තීරේ මේ සක්මන් කළ ලස්සන අඹ වනයක් තියෙනවා එතන. ලස්සනට ගඟේ වතුර ගලා බහිනවා. එතන පොඩි වැලි තලාවක් තියෙනවා. ඒ වැලි තලාව සක්මන් කර කර හිටිය ලොකු අවුවකුත් නැහැ. මේ ගිය ස්වාමීන් වහන්සේට ඉතාමත්ම මනහර වූ සිත් පහන් කරවන, ඒ කියන්නේ සිත් අර සංසුන් කරවන, අවුස්සන් නැති මේ ඒ කිමිකාලා නදී තීරයේ අසබඩ තියෙන මේ ලස්සන අඹ වනය දකින්න ලැබුණා. දැකලා හිතුවා ඒකාන්තයෙන් මේ අඹ වනය මනහරයි, සිත් පහන් කරවනවා. ඒකාන්තයෙන්ම මේ ප්‍රධාන වීරිය කරන කෙනෙකුට, මේ අකුසල් ප්‍රහාණය කළ අරහත්ත්වයේ පිණිස වීරිය කරන කෙනෙකුට, වඩන කෙනෙකුට, හොඳ කුල පුත්‍රයෙකුට මේ ප්‍රධාන වීරිය වඩන්නට, ගුණධම් දියුණු කරගන්නට, මේ උදේ හවස භාවනාවේ යෙදෙමින් වාසය කරන්නට හොඳ තැනක් මේක. හොඳ තැනක්. භාග්‍යවතුන් වහන්සේ අවසර දෙනවා නම් මේ අඹ වනයට ඇවිල්ලා මම ප්‍රධාන වීරිය කරන්න කැමැතියි කියලා හිතුණා. දැන් සමහරක් දැන් අපිට තියෙනවනේ සිරිපාද යනකොට නැත්තම් කොහේ හරි යනකොට හරි නිස්කලංක හුදකලා හිතට සැනසෙල්ල දෙන මේ ඊටාත්ම සිහිල් හුලං හැම තැන් තියෙනවා. ඒව තැන් දැක්කම සමහරක් වෙලාවට අපිට එහෙ ඉන්න හිතෙනවා. සමහරක් එහෙ පැති ගෙවල් හදා ගන්නවනේ. එතකොට සමහරක් අයට සසරේ පුරුදුත් තියෙනවා. සසරේ තැන්වල එයා ඒවා ඇසුරු කරගෙන හිටපු හින්දා. ඉතින් එහෙමත් තියෙනවනේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේටත් එහෙම හිතුණා. දැන් ගොඩක් බණ දහම් ඉගෙනගෙන බණ භාවනා කරන එක්කෙනෙකුට කවුරු සද්ද බද්ද නැති හුදකලා තැන් වලට ගියාම අපෝ මෙහි ටික කාලයක් ඉන්න නැත්තම් හොඳයි කියලා හිතෙනවා. දැන් අපේ ස්වාමීන් වහන්සේලා ඉතින් අපිත් එක්ක කතා කරනවා නේද? අපේ ස්වාමීන් වහන්සේලාත් දැන් ඉන්නකොට අරහසපුවට මං ගියා. ඉතින් හරි හොඳයි. ඊළඟ පාරේ හෙට ගිහිල්ලා මාස 6ක් 7ක් ඉන්න ඕනි කියලා අපි කතා වෙනවා ස්වාමීන් වහන්සේලා. එතකොට ඒ අර හුදකලාව, විවේකය, ඊට පස්සේ තියෙන පාරිසරික මේ සුන්දරත්වය, පරිසරයෙන් කයට සිතට දැනෙන සැහැල්ලුව අනිවාර්යයෙන්ම ඒක උපකාර වෙනවා ධර්ම මාර්ගයට. ඉතින් මේ ස්වාමීන් වහන්සේ හිතලා දැන් ඔන්න හිත පිහිටලා තියෙන්නේ කොහෙද? කිමිකාලා නදී තීරයේ ඒ අඹ වනයේට. සාමාන්‍යයෙන් කෙනෙකුට එහෙම ධර්මයේ ඇසිරලා වීරිය කරන්න කැමති කෙනෙකුට එහෙම හිත පිහිටවුවට පස්සේ එතනට යන්නම තමයි හිතෙන්නේ. කොහොම හරි දවසක් හරි ඉන්න යන්නම තමයි හිතෙන්නේ. කවුරු කිව්වත් ඒක හිතේ ඇතුලේ තියෙනවා. අර හේ ගියා නම් මේක කරගන්න පුළුවන්. අර හිටියා නම් ටිකක් ඊට වඩා දෙයක් කරගන්න පුළුවන් කියලා හිතෙනවා. ඒක ස්වභාවයක්. ඉතින් මේ ස්වාමීන් වහන්සේ වැරද්දක් නෙවෙයි. ඉතින් මේගේ ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවා. භාග්‍යවතුන් වහන්සේ ළඟට වැඩම කරලා භාග්‍යවතුන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම පිණ්ඩපාත ඉවරලා මේ දවල් කාලේ මේ කිමිකාලා ගන්තේර අඹ වනයේ ගාව හිටියේ. එතන මං හිතන්නේ ප්‍රධාන වීරිය වඩන කෙනෙකුට හොඳ තැන මේ අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අවසර දෙනවා නම් භාග්‍යවතුන් වහන්සේ මට අවසර දෙනවා නම් මම මේ අඹ වනයේට යන්නම් ටික කාලයක් හුදකලාව ඉඳලා බණ භාවනා කරන්න කිව්වා. දැන් බණ භාවනා කරන්න තථාගතයන් වහන්සේලා කැමතිද නැද්ද? අනිත් අය බණ භාවනාවේ යොදවන්න භාග්‍යවතුන් වහන්සේලා තථාගතයන් වහන්සේලා කැමතිද නැද්ද? කැමතියි. භාවනාවේ යෙදවීම පිණිස භාවනාවේ යෙදෙමින් අරහත්ත්වයට පත් වුණත් ඒ හුදකලා වාසය තුල භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටියා. අනිත් තමන්ගේ ශ්‍රාවකයන් වහන්සේලාත් භාවනාවට සිත සංසිඳවා ගන්නට, සමථ විදර්ශනා වඩන්නට නිතර උනන්දු කෙරෙව්වා. සසර ගැන කියලා දීලා, සසරේ භයානකකම කියලා දීලා භාග්‍යවතුන් වහන්සේ වදාලා ඔය තියෙන්නේ හිස්තැන්, ඔය තියෙන්නේ පිදුරු මේ ගෙවල්, ඔය තියෙන්නේ හුදකලා තැන්, අර තියෙන්නේ ගස් සෙවන ගිහිල්ලා බවුන් වඩන්න කියලා භාග්‍යවතුන් වහන්සේ නිතර මේ දේශනාවන් වල මේ ශ්‍රාවකයන් වහන්සේලාට අවවාද කළා. දැන් මිලිඳු රාජ ප්‍රශ්නේ තියෙනවා
මේ මින්දු රජුට මේ අපි නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරන හුදකලාවේ භාවනා කරනවා නම් ඒ භාවනාවේ 28 ගුණයක් ගුණ 28ක් තියෙනවා කියනවා. ඒ කියන්නේ යම් කෙනෙක් හුදකලාවේ ඒ කියන්නේ කාය විවේක චිත්ත විවේකී උපදවාගෙන අනිත් පිරිසේ සමග එකතු වෙන්නේ නැතුව හුදකලාවේ භාවනා කරනවා නම් ඒ භාවනා කරන කෙනෙකුට මේ ලාභ ඒකෙන් යහපත ඇති වෙන කරුණු 28ක් තියෙනවා කියනවා. 28ක්. පළවෙනි එක තමයි මේ භාවනා කරන කෙනාව රකින්නවා කියනවා. භාවනාව තමාව රකින්නවා කියනවා. කියන්නේ තමන්ගේ ඇවිසිච්ච සිත සංසිඳව ගන්න මහන්සි ගනිද්දි ඒ එකම අරමුණක සිත පවත්වමින් ඒ භාවනාවක් මෛත්‍රී භාවනාව වේවා ආනාපාන සතිය වේවා විදර්ශනා භාවනාවක් වේවා ඒ භාවනාවක් කරද්දී ඒ භාවනාව කරන කෙනාව රකින්නවා කියනවා. එයා රැකිනවා කියනවා. එයා සමහරට වෙන තරහ ගිහිල්ලා වෙන ප්‍රශ්නයකට මෙදි වෙන්න තියෙන අවස්ථාව එයාට නැහැ. එයා ගොඩක් භාවනා කරන කෙනෙක් ගොඩක් වෙලාවට තමන්ගේ ස්වභාවය හඳුනා ගන්න එයාට පුළුවන්කම ලැබෙනවා. ඒ හින්දා මේ සමාජෙත් එක්ක ප්‍රශ්න වලට එකතු වෙලා විවිධ පීඩා විඳින්න සිද්ධ වෙන එකෙන් එයා ආරක්ෂා වෙනවා. සමහරට පවුලේ අයෙක්ගෙන්ම නැත්තම් සමාජයේ අයකින් නැත්තම් එහෙම ආරක්ෂා වෙනවා. ඉතින් ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ වදාලා මේ භාවනාව තමාව රකින්නවා. ඒ වගේම භාවනා කරන කෙනෙකුට තවත් ලැබෙන ගුණයක් තමයි භාවනාවේ තියෙන තවත් එක ලාභයක් තමයි එක ගුණයක් තමයි කියනවා මේ නාගසේන මහරහතන් වහන්සේ ආයුෂය වැඩි වෙනවා කියනවා. දැන් භාවනා කරන කෙනෙකුගේ ආයුෂය වැඩි වෙනවා කියනවා. එයි හොඳට ආස්වාද ප්‍රාසාස කරනවා. එයා කය නිරෝගීමත් ඊට පස්සේ විවිධ විදිහට විතර්ක හිතලා මානසික පීඩා අඩුයි යාට. කායික සැහැල්ලුව තියෙනවා. ඒ හින්දා ගොඩක් එයාගේ ආයුෂය වැඩි කියනවා. ගොඩක් වෙලාට සීලවන්තයි භාවනා කරන කෙනෙක්. එතකොට එයා සීලවන්තයි කියනවා. දැන් හොඳට භාවනා කරන කෙනෙකුගේ ස්වභාවය තමයි සමහරක් වෙලාවට අනිත් අයට ගරහා කිරීම නෑ. නේද? එතකොට තමන්ගේ ස්වභාවය හඳුනගෙන තමන් සංවර වෙලා තමන් ගුණධර්ම දිනු කරගන්න මහන්සි ගන්නවා. ඒක තමයි භාවනාවේ ඉන්න සංසිඳුණු කෙනෙකුගේ හැටි. ඒ වගේම කායික මානසික බලයෙන් යුක්තයි කියන තුන්වෙනි කරුණ කායිකවත් මානසිකවත් හරි බලවත් කියනවා මේ භාවනා කරන කෙනෙක්. ඒ භාවනා කරනකොට කෙනෙකුට ලැබෙන ලාභයක් එක්ක මොකද කායිකව එයා බලවත් කෙනෙක් මානසිකවත් බලවත් කෙනෙක් කියනවා. වගේම වැරදි පුරුදු වසා දමනවා කියනවා. භාවනා කරන කෙනෙකුට ලැබෙන තවත් ලාභයක් තමයි එයා වැරදි පුරුදු වලට ඉදිරියට තිබ්බම සමහර ටීවී බලන්න, සමහරට බුලත් පිටට, සමහරක් වෙලාවට විවිධ නරක පුරුදු වලට එබ්බැහි වෙලා තිබ්බනම් ඒ භාවනාවෙන් යම් සැපයක් ලබනකොට ඒ අර වැරදි පුරුදු පිරිසත් එක්ක එකතු වෙලා උපදූප කතා කරනවා. ඒව ටික ටික නැතිරන මොකද එයාට කරන්න දෙයක් තියෙනවනේ. ඒවත් එක්ක ගොඩාක් භාවනා කරන එක්කෙකුට සතු ගුණයක් තමයි මොකද්ද? එයාට ලැබෙන දෙයක් තමයි වැරදි පුරුදු වලින් එයා අත් මිදෙනවා. ඒ වගේම තමයි එයාට මේ එයාගේ යම් ආයසක් තියෙනවා නම් ඒක දුරු කරන ආයසක් කියලා කියන්නේ එයාට පිරිවර සම්පත්තිය හීන බවක් තියෙනවා. භාවනා කරනකොට මෙයා හොඳ කෙනෙක්. මෙයා සංසිඳුණු කෙනෙක්. මෙයාට සැලකීමේ මෙයත් එක්ක ඉඳීමේ අපිට යහපතක් කියලා සත්පුරුෂය ගුණවන්තය යහපත් අය එයාගේ වටේ තව එකතු වෙනවා කියනවා. හිටපු නැති අයත් එයාට එකතු වෙනවා කියනවා. ඒ වගේම යස පිරිවර හම්බ වෙනවා කියනවා. තමන්ට හොඳ පරිවාර සම්පත්තියක් පිරිසක් හම්බ වෙනවා කියනවා භාවනා කරන කෙනෙක් වශයෙන් ඉන්නවා නම්. උදකලාවේ භාවනාවේ කරන කෙනෙකුට සතු තව ගුණයක් තමයි කියන මොකද්ද? එයාගේ යම් කුසල් දහම් වල ඇලෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා නම් ඒක නැති වෙලා යනවා කියනවා. අරතිය දුරු වෙනවා කියනවා. මොකද්ද? අරතිය දුරු වෙනවා කියනවා භාවනා කරන කෙනෙක් තුලින්. ඒ කියන්නේ භාවනාවේ තියෙන ගුණයක් ඒක. ඒ වගේම තමයි කුසල් වල ඇලීම උපදවලා දෙනවා කියනවා. සිල් රකින්න, ගුණ ධර්ම දිනු කරන්න, පොත් කියවන්න, වන්දනාමාන කරන්න, ඒවට හිත එයාගේ තව තවත් ආස කරනවා. ඒ වගේම හිත ඇලෙනවා, හිත පහදිනවා කියනවා භාවනා කරනවා නම්. ඒ වගේම තමයි මේ
බය දුරු කරලා දෙනවා කියන. යම් යම් වෙලාවට සමහරක් අය බයයි එක එක දේවල් වලට. සමහරක් වෙලාවට මෙලව ජීවිතේ කරුණු වලට නැත්තම් හතුරු වෙයිද, රෝග එනකොට බයයි, විවිධ ප්‍රශ්න එනකොට බයයි, ස්වාමියාට බයයි, බිරිඳට බයයි, දරුවන්ට බයයි, මරුණට පස්සේ කොහේ යයිද කියලා බයයි. නාස්ති වෙයිද මේවා මේ මොනවාද භවභෝග සම්පත් දේපල නැති වෙයිද කියලා බයයි. විවිධ විදිහට බය ඇති වෙනවනේ. ඒ බය එයාගේ තුලින් දුරු වෙනවා කියනවා. විශාරද භාවයේ උපදිනවා කියනවා භාවනා කරනකොට. බය නැති බව හැම තැනෙදීම කිසි බයක් නැතුව කතා කරන්න පුළුවන්, පෙනී හිටින්න පුළුවන් විශාරද භාවයක් උපදිනවා කියනවා. ඒ වගේ මේ 11 වෙනි කරුණ කුසීතකම දුරු වෙනවා කියනවා. ඒ වගේම වීරිය ඉපදෙනවා කියනවා. සමත විදර්ශනා වශයෙන් හුදකලාවේ භාවනාවන් කරනවා නම් ඔව් කරුණක් තමයි එයාගේ වීරිය උපදිනවා. කුසීත බව නැති වෙනවා කියනවා. ඒ වගේම එයාගේ යම් රාගයෙන් සිත යට වෙනවා නම් රාගයට එයා නිතර යට වෙලා රාගයෙන් බැට කරනවා නම් ඒ සමත විදර්ශනා භාවනාවේ හුදකලාවේ භාවනාවේ යෙදලා ඉන්නවා නම් එයාට ලැබෙන තව ලාභයක් තමයි ගුණයක් තමයි මොකද්ද? එයාගේ යම් රාගයක් තියෙනවා ඒක ටික ටික දුරු වෙනවා කියනවා. එයාට නිතර තරහා යන කෙනෙක් නම් එයා භාවනා කරද්දී එයාගේ ද්වේෂය බැහැර වෙනවා කියනවා. බලන්න මේ භාවනාවේ ලැබෙන ලාභ දැන් මේ වගේ ආනිසංස දැකලා මේ වගේ ಗುಣ දැකලා තමයි තථාගතයන් වහන්සේලා ඒ තථාගත අරහ සම්මා සම්බුදුරජාන් වහන්සේලා සම්බුද්ධත්වයට පත් වෙලා පවා හුදකලාවේ භාවනා කරන්නේ. හුදකලා වාසයට කැමති වන්නේ. ඒ වගේම පිරිස සමග ඇලී නොසිටින්නේ. ඒ වගේම ශ්‍රාවකයනුත් ඒ සඳහා සමාදන් කරලා යොමු කරන්නේ. භාග්‍යතුන් වහන්සේ වදාලා මෝහය බැහැර වෙනවා කියනවා. එයාගේ හිතෙන් මෝහය බැහැර වෙනවා කියනවා. 16 වෙනි කරුණ මාන්නය නසා දමන්න පුළුවන් කියනවා. මේ හුදකලා භාවනා කරනකොට ලැබෙන ලාභේ. ඒ වගේම තමයි අකුසල් විතර්ක මැඩලන්න පුළුවන් කියනවා. අකුසල් විතර්ක කාම විතර්ක එනවා. ද්වේෂ සහගත විතර්ක එනවා. හිංසා කරන සිතුවිලි එනවා. ඒවා මඩින්න පුළුවන් කියනවා. සිත එක අරමුණක තියාගෙන ඉන්න පුළුවන් කියනවා. සිත එක අරමුණක යොදවන්න පුළුවන් කියනවා. යම් කටයුත්තක් කරන්න කියන ඒ සඳහා යොමු කරන්න පුළුවන්. යම් පොතක් කියවනවා නම් ඒ පොතේ තියෙන අර්ථය ගැනීම පිණිස ඒ පොතේ තියෙන මේ ඒ සඳහන් වෙලා තියෙන සූත්‍ර කරුණක් නම් කියවන්නේ ඒ සූත්‍ර කරුණු හොඳට හිතට දාගන්න පුළුවන් විදිහට හොඳට ඒ සිත ඒ සඳහාම යොදවන්න පුළුවන් කියනවා. හිත විසිරෙනවා අඩුයි එතකොට. භාවනා කරනකොට එයාගේ මනස හරි පිනා යනවා කියනවා. මනසට ලොකු පහසුවක් එනවා කියනවා. මනස පිනා යනවා කියනවා. සතුට උපදිනවා කියනවා. 21 තමයි මොකද්ද? ගෞරවය ඇති කරලා දෙනවා කියනවා. භාවනා කරන කෙනෙක් අනිත් අයටත් ගෞරව කරනවා. ඒ වගේම අනිත් අය භාවනා කරන එක්කෙනාටත් ගෞරව කරන කෙනෙක් වෙනවා කියනවා. තමන් ගෞරවයට පාත්‍ර වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම නොලැබූ ලාභ ලබන කෙනෙක් බවට පත් වෙනවා කියනවා මේ සුදකලාවේ භාවනා කරනකොට. ඒ වගේම ලෝකයාගේ වන්දනාවට පාත්‍ර වෙනවා කියනවා. මේ අහිංසක මිනිස්සුන්ට පින් දැස් කරගන්න ඒ අනුත්තර පින්කෙතේ ගුණදහම් පුරන හුදකලාවේ ඉන්න මේ ඒ භාවනා කරන අය දැකලා ඒ අය වන්දනාමාන කරනවා කියනවා. අපිට බැරි දෙයක් කරනවනේ කියලා. ඒ වගේම චිත්ත ප්‍රීතිය පමුණවනවා කියනවා. ඒ වගේම තමයි ප්‍රමුදිත භාවය ඇති කරලා දෙනවා කියනවා. කායික මානසික සැපසැහැල්ලුවෙන් යුක්ත ප්‍රමුදිත භාවය ඇති කරලා දෙනවා. සංස්කාරයන්ගේ සැබෑ ස්වභාවය දකින්න පුළුවන්කම ලැබෙනවා කියනවා. මේ හේතුන්ගෙන් හටගත් යම් තාක් ධර්මයන් නැද්ද? ඒවා හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා. මේකේ තියෙන හේතුන් නිසා හටගත් දෙයක් අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, වෙනස් වෙන දෙයක් කියලා දකින්න පුළුවන් හැකියාව ලැබලා දෙනවා කියනවා. ඒ වගේම මේ සසර ගමනේ ඉපදීම නැසලා දාන්න පුළුවන්කම ලැබෙනවා කියනවා. හුදකලා භාවනා කරන කෙනෙකුට. ඒ වගේම සියලු ශ්‍රමණ ගුණයන් ලබලා දෙනවා කියනවා. භික්ෂුවකට නම් භික්ෂුන් වහන්සේ නමකට නම් ඒ සියලුම ශ්‍රමණ ගුණ උපදවලා දෙනවා කියනවා මේ භාවනා කරනකොට. ඉතින් මේ වගේ බොහෝ ආනිසංස භාග්‍යතුන් වහන්සේ දැකලයි කියනවා හුදකලා භාවනා කරන්නේ. අනිත් අය සමාදන් කරවන්නේ කියලා එදා නාගසේන මහරහතන් වහන්සේ මේ මිලිඳු රජුට කිව්වා. ඉතින් ඔය වගේ
එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ සේවනයේ ඉන්නකොට මේගී ස්වාමීන් වහන්සේට කොච්චර ආසාවක් ඇති වෙන්නේ නැද්ද භාවනා කරන්නනේ. මේ වගේ ಗುಣ අහනවා, දකිනවා, ඒ ಗುಣ ලබලා මේ දෙවිවරු ඇවිල්ලා වඳිනවා දකිනවා. ඊට පස්සේ සංස්කාරයන්ගේ සැබෑ ස්වභාවය අවබෝධ කරලා රහත් වෙනවා. තමන්ගේ ඇස්පෙනා පිට ඒ අරහත් භාවයේ සැබවින්ම කියනවා විශාරදව දකින්නවනේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේට ඒ සඳහා ආසාව ඇති වුණා. වැරදක් නැහැ. ඊටස් භාග්‍යතුන් වහන්සේ වදාලා හොඳයි යන්න. හැබැයි ඉතින් මේ දවස්වල වෙන කවුරුත් නැහැනේ. වෙන භික්ෂුවක් පැමිණෙනකන් ඉවසන්න බෑද ටිකක්. අපි එහෙම ඉමු පොඩ්ඩක් කියලා කිව්වා. ඊටස් ගානේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ නම් ඉතින් කරන්න ඕනේ ඔක්කොම කරගෙන ඉන්නේ. මේ කළ යුතු කිසිවක් නැහැනේ. භාග්‍යතුන් වහන්සේට ඉතින් මේ භාවනාවෙන් කරගන්න ඕනේ දෙයක් නැහැනේ. භාග්‍යතුන් වහන්සේ සීලු දේ කළ යුතු සීලු දේ ශ්‍රමණ ගුණ පුරවගෙන අරහත්ත්වයට පත් වෙලා නිවන සාක්ෂාත් කරලා ඉන්නේ. ඉතින් මට තව ගොඩක් දේවල් කරගන්න තියෙනවානේ කියලා කිව්වා. නෑ ඉතින් පොඩ්ඩක් ඉන්නකෝ කියලා දෙවෙනි වතාවක් කිව්වා. තුන්වෙනි වතාවක් අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම පොඩ්ඩක් ගිහිල්ලා එන්නම් කිව්වා. තුන්වෙනි පාරක් කිව්වට පස්සේ කිව්වා මේ ගිය මේ එහෙනම් ඔබ කැමති නම් ඒ විදිහට කරන්නකෝ යන්න කිව්වා. භාග්‍යතුන් වහන්සේ අවසර දුන්නා. තුන්වෙනි පාරක් කිව්වට පස්සේ. දැන් මේ ගිය ස්වාමීන් වහන්සේ ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා පැදකුණු කරලා අර අඹ වනයේට ගියා. කොහෙද? කිමිකාලා නදී තෙර ඒ තියෙන ලස්සන අඹ වනයේට ගියා. ගිහිල්ලා හොඳට ඉතින් ගිහිල්ලා අඹ වනයේ ගහක් ගාවට ගිහිල්ලා වටේ පොඩ සුද්ධ පුත්‍ර කරලා මේව කරගෙන ඔන්න දැන් භාවනා කරන්න පටන් ගත්තා. භාවනා කරන්න පටන් ගත්තට පස්සේ මෙච්චර දවසක් ආපු නැති පාපී අකුසල විතර්ක එක දිගට ගලන්න පටන් ගත්ත. අර ඉස්සරහා ගඟ ගලනවා වගේ. කිමිකාලා නදී තෙර ඒ ගඟ ගලන්නේ යම්සේද නදිය ඒ කිමිකාලා නදිය යම්සේ ගලනවද නොනවත්වා එසේම කාම විතර්ක මේගී ස්වාමීන් වහන්සේ යටපත් කරන්න පටන් ගත්තා. ව්‍යාපාද විතර්ක ඒ හිත ඒ අහිංසක සිත මඩින්න ගත්තා. ඒ වගේම විහිංසා විතර්ක විසින් ඒ මේගී ස්වාමීන් වහන්සේව යට කරලා දැම්මා. මේක හිතා ගන්න බැරි වුණා. හරි ආශ්චර්යයක් නේ. හරි පුදුමයක් නේ. හරිම පුදුමයක් නේ. මං ගිහි ගෙදරින් ආවේ මේවා හිතන්නද? මම භාග්‍යතුන්ට සෙට උපස්ථාන කළා. මේ කටයුතු කර කර හිටිය අවංගවත් පිළිවෙත් කර කර. ඒ වෙලාවේ ආවෙත් නැහැ. මේ කොහෙවත් නැති ජරා සිතුවිලි මගේ හිතට එනවනේ. මම මේවත් දුරු කරලා මේ සංසාර දුකින් නිදහස් වෙන්නයි මේ ආවේ. නමුත් මාව පස්සේ ලුහු බඳිනවනේ මේ කාම විතර්ක. තරහා සිතුවිලි, හිංසා සිතුවිලි මාව ලුහු බඳිනවනේ කියලා ලොකු පසුතැවීමක් ආවා. හරි පුදුම දෙයක් මේක කියලා ආයෙමත් මොකද කළේ? අන්න යහපත් දෙයක් කළා. මොකද ඒකට බය වෙලා ඒකට තැති අරගෙන නිකන් පසුතැවි හිටියේ නෑ. අන්න සුදුසු කාලේ කල්යාණ මිත්‍රයා හොයන් ගියා. කල්යාණ මිත්‍රයෙක්ව නැත්තම් මනෝභාවනීය භික්ෂුවක් හම්බ වෙන්න ඕනේ කොයි වෙලාවෙද කියලා එක දවසක් භාග්‍යතුන් වහන්සේ වදාලා සමහරක් අයක උදේ කියලා සමහරක් දවල් කියලා සමහරක් පිණ්ඩපාත ඉවරුණාට පස්සේ සමහරක් අයක හවස සමහරක් අයක භාවනාවේ නැගිටට පස්සේ කියලා. ඉව නෑ යම් වෙලාවක අකුසල් විතර්කයක් ආවද රාගයෙන් සිත යට වුණාද ද්වේෂයෙන් සිත යට වෙලා ඒක ප්‍රහාණය කරගන්න බැරි වෙ ඉන්නවද ආන්නේ අකුසල විතර්කයක් ඇවිල්ලා තමන්ගේ පසුපස්සේ ලුහු බඳලා තමන්ව මේ දුකට පත් කරන විදිහට කුසල් වඩන්න බැරි විදිහට යම් වෙලාවක පාපී විතර්කයක් එනවද අකුසලයක් අන්න ඒ වෙලාවටයි ගෝ මනෝභාවනීය භික්ෂුන් වහන්සේ නමක් හම්බෙන්න ඕනේ. දැන් ඔබ වුණත් ගිහි ගෙදර ඉන්නකොට දැන් ඔබට ඒක සමහරක් කාට කරන්න බැරි වෙනවා. නමුත් ඒ අකුසලයකින් යට වෙලා ඉන්නවනම් මේ කාලේ වුණත් ඒ ස්වාමීන් වහන්සේ නමක් මුණ ගැහිලා නැත්තම් මේ දවස්වල තාක්ෂණය තියෙනවා. ඉතින් වැදගත් විදිහට ඒක යොමු කරලා ඒකට निराවුල් පිළිතුරක් ලබා ගන්න. ඒක අර පෝෂණය වෙන්න දෙන්න එපා කවදාවත් ඒ අකුසලේ. එහෙම වුණත් එහෙම ප්‍රතිකර්ම කරන්න සමහරක් ඒවාට අමාරුයි. භාග්‍යතුන් වහන්සේ ගාවට ගිහිල්ලා කිව්වා අනේ ස්වාමීනි හරි පුදුමයි මං හරිම සතුටින් ඔබ වහන්සේ කියන එකත් සමහරක් වෙලාට අහන්න නැතුව මගේ හිත පැහැදුන හින්දා මම මේ කිමිකාලා නදී තෙරට ගියේ.
අනේ මං හිතපු නැති විදිහට මං අවංකවම මේ පෙවිදි වුණේ මේ ඔබ වහන්සේ ළඟ සංසාර දුකෙන් නිදහස් වෙන්න නොසිතූ විදිහට මම පස්සේ කාම විතර්ක ලුහු බැඳෙනවා කිව්වා. ඒ භාවනා කරන්න හුදකලාවේ බවුන් වඩන්න වීරිය කරන්න පටන් ගත්තට පස්සේ තරහා සිතුවිලි එක දිගට මාව ලුහු බැඳයි වඳිනවා කිව්වා. හිංසා සිතුවිලි එක දිගට එනවා කිව්වා. භාගතුන් වහන්සේ අදාලා මේ ගිය කලබල වෙන්න එපා. මේ නොමේරු චිත්ත විමුක්තිය මෝරා යෑම පිණිස ධර්ම 5ක් උපකාර වෙනවා. මේ විමුක්තිය පිණිස මේ නිවන පිණිස සිතක් මෝරන්න නම් ඒ මෝරලා මනාකොට මෝරලා නැත්තම් ඒකට අදාළ ඉන්ද්‍රිය ධර්මයන් හොඳට දියුණු වෙලා නැත්තම් නිවන පිණිස මේ තණ්හාවෙන් නිදහස් වීම පිණිස අවිද්‍යාව ප්‍රහාණය කිරීම පිණිස නිවන පිණිස පවතින්න ඕනි සිතක් තියෙනවා. ඒකට හොඳට සිත මෝරන්න ඕනි ගුණයන්ගෙන්. ඒ ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙලා තියෙන්න ඕනි. ඒ ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙලා නැත්තම් ඒ සිත මෝරන්න නම් හොඳට ධර්මයෙන් මෝරන්න නම් හොඳට ඒ අකුසලයට පහර දෙන්න පුළුවන් විදිහට හොඳට සිත සකස් කරගන්න නම් විචාරද භාවයට පත් කරන්න නම් ධර්ම 5ක් උපකාර වෙනවා කිව්වා. දැන් මේවා කියනු රයියෝ අපි ඔය කලින් ඇහුවේද අවුරුදු 15කට 20කට කලින් ඇහුවේ කියයි. හැබැයි නැත්තේත් මේවමයි. ගොඩක් වෙලාවට අපිට මොකද්ද භාගතුන් වහන්සේ වදාලා මේ ගිය කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන බව, කල්යාණ යහළුවන් ඉන්න බව, කල්යාණ මිතුරන්ගේ ඇසුරට නැඹුරු වෙලා ඉන්න එක මොකක්ද? ඔවුන් මේ මෝරලා නැති හිත මේරීම පිණිස උපකාර වන ධර්මයක් කිව්වා. නිවන පිණිස ගුණදහම් පුරණ කෙනෙකුගේ සිත මෝරන්න ඕනේ හොඳට ධර්මයෙන් හැම පැත්තකින්ම. එතකොට එයාගේ හිත ශ්‍රද්ධාවේ දියුණු වෙන්න, එයාට එයාගේ මේ සිහිය දියුණු කරගන්න, වීරිය දියුණු කරගන්න, සමාධිය ප්‍රඥාව දියුණු කරගන්න, සීලය දියුණු කරගන්න, මේ හැම දෙයකටම උපකාර විදිහට අංගයක් තමයි කියනවා. මොකක්ද? මේ කල්යාණ මිත්‍රයන් ඇති බව, කල්යාණ යහළුවන් Tamanට ඉන්න බව, ඒ වගේම ඒ කල්යාණ මිත්‍රයන්ට නැඹුරු බව, පාවි මිත්‍රයන්ට නැඹුරු බව නෙවෙයි, කල්යාණ මිත්‍රයන්ට නැඹුරු වෙලා ඉන්න එක. ඒක අනිවාර්යයි කියනවා. භාගතුන් වහන්සේ වදාළන්නේ මේ කල්යාණ මිත්‍රයන් නැති බව හරියට නිකන් අර උදේට උදාවන මේ අරුණැල්ල වගේ කියලානේ. ඒ කෙනෙකුගේ ජීවිතේ දවස පටන් ගන්න වා කියන සංඥාව දෙන්නේ අරුණේ. ඒ වගේම තමයි සසර දුකින් නිදහස් කරවනවා, සුගති සම්පත් රැකවල් සලසලා දීලා මේ සියලු යහපත උදා කරනවා කියන සංඥාව සලකුණ ඒ දේ ලබා දෙන්නේ කල්යාණ මිත්‍ර ඇසුරෙන්. ඒක තමයි මුල කියනවා. ඒක තමයි සතර අපායේ නිදහස් කරන මුල. සෝතාපට්ටි අංගවල මුල කල්යාණ මිත්‍ර ඇසුර. සතර අපායෙන් නිදහස් වෙන මුල කල්යාණ මිත්‍ර ඇසුර කියලා භාගතුන් වහන්සේ වදාරනවා. මේ බාහිර දේවල් අතරින් උතුම්ම දේ කියනවා කවුද? උතුම්ම කෙනා කියනවා කවුද? කල්යාණ මිත්‍රයා. එතෙහිඳ සසර ගැන කියලා දෙන, ලාභ සත්කාර වලට යට නොවි මනවින් අවවාද කරන ඒ භාගතුන් වහන්සේගේ ධර්මයම මනවින් කියලා දෙන ඒ සත්පුරුෂයෝ ඇසුරු කිරීම, ඒ සත්පුරුෂයන්ගේ වාසය තුළ ඉඳීම, ඒ සත්පුරුෂයන්ට නැඹුරු වී සිටීම කියනවා පළවෙනි එක. නොමේරු සිත මෝරන්න උපකාර වෙන ධර්මයක් කියනවා. ඒ වගේම තමයි සිල්වත් බව. නිවන පිණිස පවතින ඒ සීලය මනවින් යහපත් ඇවතුම් පැවතුම් ඇතුව පුංචි වරදේ පවා බය දකිමින් ඒ සමාදන් වෙච්ච සීලය ගෞරවයෙන් සිහියෙන් ආරක්ෂා කරනවද? ඒක තමයි කියනවා දෙවෙනි කරුණ සිතක් මෝරන්න. ඒ වගේම තමයි භාගතුන් වහන්සේ වදාළා මේ ගිය තුන්වෙනි කරුණ තමයි කෙලෙස් පතුරු ගැලවිලා යන. ඒ කියන්නේ මේ කෙලෙස් අපිට විවිධ විදිහට එනවනේ. අහන දේවල් ඔස්සේ, දකින දේවල් ඔස්සේ, ආග්‍රහණය කරන දේවල් ඔස්සේ අපි ඔය යට කරනවනේ. රස ඔස්සේ නේද? ඊට පස්සේ කයට දැනෙන පහස ඔස්සේ, මනසට දැනෙන එන අරමුණු ඔස්සේ සිත පුදුම විදිහට කෙලෙස් වලට යට වෙලා දුක් විඳිනවා මේ උපන් සත්වයා. කෙලෙස් ප්‍රහාණය කරන්න ඕනේ කියලා කොච්චර මහන්සි ගත්තත් සමහරක් වෙලාවට මේ ද්වේෂය දුරු කරන්න ඕනේ කියලා කොච්චර මහන්සි ගත්තත් ආය තරහම එනවා පොඩ්ඩකින් සමහරක් වෙලාවට.
එතකොට විවිධ දේවල් Tamanට තනිව ඉන්නකොට හිතෙනවා. ඒ කෙලෙස් පතුරු ඒ කෙලෙස් පතුරු ගහලා දාන්ට උපකාර වෙන සමත විදර්ශනා භාවනා සිතකට උපකාරී වන අර හුදකලාවේ භාවනා කරමින් සමත විදර්ශනා ධර්මයන් දියුණු කරන්නට උපකාරී වෙන කතාවක් තියෙනවා. ආන්නේ කතාව කරන්න ඕනේ කියනවා. හරි ලස්සනයි බලන්න විස්තරේ. මොකද්ද? ඔව් කෙලෙස් පතුරු ගැලවිලා යන. කෙලෙස් පතුරු ගහලා යන. ඒ කියන්නේ කෙලෙස් නැසිලා යන. සමත විදර්ශනා දියුණු කරනවා නම් ඒ භාවනා සිතට උපකාරී වෙන කතාවන් තියෙනවා. මොනවද? අල්පීච්ඡකම ගැන කතා. තමන්ගේ සරල බව. ඒ වගේම ಗುಣ ප්‍රකට නොකරන බව ගැන කතාව. අල්පීච්ඡ බව. ඒ වගේම ලද දෙයින් සතුට වීම ගැන කතා කරනවා. ඒ වගේම හුදකලා විවේකයේ ඇති ලාභය ආනිසංස දැන් අපි කතා කළේ අර 28ක් තියෙනවා කියලා හුදකලා භාවනා. ඒ වගේ ඒවා කතා කරනවා. ඒ වගේම පිරිස සමග ඇලීමේ ආදීනව තනිව සිටීමේ ලාභය ගැන කතා කරනවා. හරි පුදුමයි. පිරිස සමග ඇලෙන්නේ නැතුව මේ හුදකලාවේ සිටීම ගැන කතා කරනවා. ඒ වගේම එයා මේ වීරිය ගැන කතා කරනවා. අකුසල් ප්‍රහාණය කිරීම, කුසල් වැඩිම ගැන කතා කරනවා. අකුසලයේ ආදීනව ගැන, කුසල් දිනු කිරීමේ ලාභය ගැන කතා කරනවා. ඒ වගේම සීලය ගැන, සමාධිය ගැන, ධ්‍යාන ගැන, සමාපත්තිය ගැන, ධ්‍යාන උපදවා ගන්න ඒ වගේන් අරහත්ත්වේ කරා ගිය රහතන් වහන්සේලා ගැන, මෛත්‍රී ධ්‍යාන ගැන නේද? ඊට පස්සේ සමතය ගැන, විදර්ශනාව ගැන, ඒ සමතේ දිනු කරලත් මේ විදර්ශනාවට එන්න පුළුවන්, විදර්ශනාව දිනු කරලත් ආය සමතයට එන්න පුළුවන්. විවිධ විදිහට භාවනාව ගැන, සමාධිය ගැන කතා කරනවා. සමාධියෙන් නැගී සිටීම ගැන, සමාධියෙන් බැස යාම ගැන කතා කරනවා. අෂ්ට සමාපatti ගැන කතා කරනවා. එතකොට තමයි ඒ වගේ යෙදෙන්න ආස හිතෙන්නේ. ඒ වගේම ප්‍රඥාව ගැන මේ ප්‍රශ්න එද්දී නුවණින් යුක්තව දුර බලලා කල්පනා කරලා කටයුතු කරන්නේ කොහොමද? භාගතුන් වහන්සේ ප්‍රශ්නයක් එද්දී කොහොමද ඒවට උත්තර දෙන්න කියලා හිතන්න කියලා තියෙන්නේ කියලා ප්‍රඥාවෙන් කටයුතු කිරීම ගැන මේ දේශනාවට අනුරූපව කතා කරනවා. ඒ වගේම ප්‍රඥාවන්ත ජීවිත ඇති කරගෙන මේ සසර දුකෙන් නිදහස් වෙච්ච සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන, ඒ චරිත ගැන, ඒ අරහත්ත්වයේ සාක්ෂාත් කළ උත්තමයන් වහන්සේලාගේ චරිතාපදාන ගැන, ඒ විමුක්තිය ගැන, ඒ නිදහස ගැන කතා කරනවා. සැබෑම නිදහස ගැන කතා කරනවා. රාගයෙන් නිදහස් වීමයි සැබෑම නිදහස. ද්වේෂයෙන් නිදහස් වීමයි සැබෑම නිදහස කියලා ඒ සැබෑම නිදහස ගැන කතා කරනවා. මෝහෙන් මත් වෙච්ච ලෝකේ මෝහෙන් නිදහස් වෙච්ච උත්තමයෝ මේ මිහිකත පාතබා වැඩියා. ඒ නිදහස ගැන කතා කරනවා. ඒ නිදහස ලැබුවට පස්සේ උන්වහන්සේලා ගාව තියෙන ඒ විමුක්තිය ගැන තියෙන ඥාණය, ඒ විමුක්තියට පත් වුණාට පස්සේ ඒ ගැන තියෙන ඥාණය, ඒ ගැන තියෙන අවබෝධය කොතරම් පළල්ද? ඒ නිවන කියන ලෝකයට පෙමුණට පස්සේ ඒ රහතන් වහන්සේලාගේ ඒ අසිරිමත් ජීවිත රටාව, ඒ හිතන පරිසරය, හිතන සීමාවන් කොච්චරද? ඒක අපිට ගෝචර නැහැ කියලා ඒ විමුක්ති ඥාන දර්ශනය ගැන කතා කරනවා. ආන්නේ දස කතාව කරනකොට කෙලෙස් පතුරු ගිහිලා යනවා කියනවා. ඒ වගේම සමත විදර්ශනාවට උපකාරයි කියනවා. භාගතුන් වහන්සේ වදාලා පින්වත්නි ගිය ඕකෙන් කෙනෙක් දස කතාවෙන් කෙනෙක් මේ අනුග්‍රහ ලබන්න ඕනි කියනවා. එතකොටයි කියන මෙයාගේ සිත මෝරන්නේ. එතකොටයි කියන මෙයාගේ සිත මීරිලා යන්නේ. මොකක් පිණිසද? නිවන පිණිස. එහෙනම් නිවන සාක්ෂාත් කරන්න එයාගේ හිත මෝරන්න ඕනේ හොඳට. දැන් ඔබ හිතන්න පුළුවන් මෝර හිටියේ නෑනේ. මේ සමහරක් අවුරුදු 7න් පැවිදි වෙච්ච මහරහතන් වහන්සේලා කියලා නෑ. ඒ උත්තමයන් වහන්සේලා මේ ධර්ම වලින් හොඳට පිරීලා හොඳට මෝරලා තමයි සමහරක්ලාට බ්‍රහ්ම ලෝක ඉපදිලා භාගතුන් වහන්සේ මනුලෝ පහළ වුණාට පස්සේ මනුස්ස ලෝකයේ ඉපදිලා ක්ෂණයෙන් අරහත්ත්වයටපත් උනේ. මෝරන්න ඕනි දේවල් ගිහි ජීවිතේම ලැබලා සමහරක්ලාට මේ ජීවිතේ අපි තාමත් මේවා පුරුදු කරන්නේ නැත්නම් ඊළඟ ජීවිතෙත් මීරත් වඩා පල්ලහැට වැටෙන්න පුළුවන් සමහරට. එහෙනම් මේ වාගෙන් ජීවිතේ පෝෂණය කරන්න ඕනේ. මේවා ආහාර. එතකොට මේ සිත මෝරනවා විමුක්තිය පිණිස උපකාර අංග හැටියට. ඒ වගේම තමයි පටන් ගත්ත වීරිය ඇති බව
අකුසල් ප්‍රහාණය කිරීම පිණිස කුසල් උපදවා ගැනීම පිණිස දැඩි වූ වීරියක් කරනවද? දැඩි පරාක්‍රමයක් යොදනවද? නොපසුබස්නා වීරියකින් යුක්ත වෙනවද? අකුසල් ප්‍රහාණයට කුසල් උපදවා ගන්න පින්වත් මේ ගිය මේකත් මෙන්න මේ කරුණත් මේ ගිය මොකක්ද? ඔව් නොමේරු චිත්ත විමුක්තිය මෝරායම් පිණිස උපකාර කරුණක් කියනවා. 4යි. 5 වෙනි එක තමයි මේ ගිය ප්‍රඥාවන්ත වීම. ප්‍රඥාවෙන් මෝරන්න ඕනේ කියනවා. සිත. කොහොමද මේ අකුසල් මේ කුසල් කියලා වෙන් කරලා හඳුනා ගන්න දක්ෂ බව. ඒ වගේම මේ සංස්කාරයන්ගේ මේ හටගෙන තියෙන හැම දෙයකම අනිත්‍යයි. මේ හැම දෙයක්ම හේතුවක් නිසා හටගෙන තියෙන්නේ. හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා. මේ පටිච්චසමුපාදයට අනුව මේක සකස් වෙන්නේ. මේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන්මයි මේ සංස්කාර තියෙන්නේ. සංස්කාර ප්‍රත්‍යයෙන්මයි විඥානේ තියෙන මේ හේතුඵල ධාම හටගන්න විදිය නැති වෙන විදිය ගැන හොඳ අවබෝධයක් එයාට තියෙනවා. ප්‍රඥාවන්ත වෙනවා. ආන්න භාග්‍යවතුන් වහන්සේ වදාලා අන්නේ එය එයාගේ සිත මෝරන්න උපකාර කරන කරුණක් කියලා. භාග්‍යවතුන් වහන්සේ වදාලා මේ ගිය ඔන්න ඔය කරුණ වලින් යුක්ත වෙන්න ඕනි කෙනෙක්. මේ ගිය කලන මිතුරන් ඇති කලන යහළුවන් ඇති කලන මිත්‍රයන්ට නැඹුරු වෙලා ඉන්න එක්කෙනා කැමති වෙන්න ඕනි කියන මොකක්ද? සිල්වත් වෙන්න. ප්‍රාතිමෝක්ෂ සංවර වන්නේය යහපත් ඇවතුම් පැවතුම් වලින් යුක්තව ඉන්නවා කියලා ඒකට ඉක්මෙන්ට ඕනේ කියන එකට එයා කැමති වෙන්න ඕනි කියලා. එයාට ඒක ලැබෙන දෙයක් කියනවා. කල්යාණ මිත්‍රයන් එක්ක ඉන්නකොට ලැබෙන දෙයක් කියනවා සීලය කියන දේ. මේ ගියේ කලන මිතුරන් ඇතිව කලන යහළුවන් එක්ක කලන මිතුරන්ගේ ඇසුරට වැටුණු භික්ෂුව විසින් මේක කැමති වෙන්න ඕනි කියනවා. මොකක්ද? දස කතාව. අපි කතා කරේ දැන් ලද අල්පේච්ඡ බව, ලද දෙයින් සතුටු වීම, හුදකලා විවේකයෙන් වාසය කිරීම, ඊට පස්සේ පිරිස සමග නොඇලීම ගැන කතාව, වීර්යය ගැන කතාව, සීලය, සමාධිය, ප්‍රඥාව ගැන කතාව, විමුක්තිය, විමුක්ති ඥාන දර්ශනය ගැන කතාව තමයි කියනවා කල්යාණ මිත්‍රත්වයේ කියනකොට කැමති වෙන්න ඕනේ. ඒක ලැබෙනවා කියනවා. ඒ වගේම එයාට කල්යාණ මිත්‍රත්වයේ හිටියම ලැබෙන දෙයක් තමයි කියන වීරිය උපදින එක. අකුසල් ප්‍රහාණය කරන්න කුසල් උපදන්න වීරිය උපදිනවා කියනවා. ඒ වගේම මේ ගිය කල්යාණ මිත්‍ර නැති කෙනෙක් මෙන්න මේකට කැමති වෙන්න ඕන කියනවා. මොකක්ද? ප්‍රඥාව ලබනවා කියන දෙයට කැමති වෙන්න ඕන කියනවා. එයාට ප්‍රඥාව ලැබෙනවා කියනවා. ඒකේ කියන්නේ සත්පුරුෂයෙක් එක්ක මෝඩ කෙනෙක් හිටියත් එයාට යහපතක් වෙනවා කියලා. යම් ප්‍රඥාවන්තයෙක් ඇසුරු කරන මෝඩ කෙනෙක් එයාට පවා යහපතක් සිද්ධ වෙනවා කියනවානේ. ඉතින් ඒ හින්දා ඒක හොඳට කල්පනා කරලා එහෙනම් කල්යාණ මිත්‍ර ඇසුරින්ද තමයි සීලය කියන දේත් ලැබෙන්නේ. දස කතාව කියන දේත් ලැබෙන්නේ. ඒ වගේම තමයි මොකක්ද? වීරිය උපදින්නට කරුණු හම්බ වෙන්නේ. ඒ ඔස්සේ වීරිය කරන්න අවස්ථාව හම්බ වෙන්නේ. ප්‍රඥාව දිනු කරන්න හම්බ වෙන්නේ. ඔය කරුණු පහ තුල එයාගේ සිත මෝරන්න ඕනේ කියනවා. ඔය කරුණු පහෙන් භාග්‍යතුන් වහන්සේ වදාලා ඕන ඔය විදිහට මේ ගිය ඒ භික්ෂුව විසින් මේ ධර්ම පහ තුල පිහිටලා තවදුරටත් ඒ කල්යාණ මිත්‍ර ඇසුරේ ඉඳමින් සීලවන්තව දස කතාව කරමින් වීරිය කරමින් ප්‍රඥාවන්ත ජීවිතයක් ගත කරමින් ඒ නොමේරු චිත්ත විමුක්තිය මෝරායම් පිණිස ඒ පංච ධර්මයන් දියුණු කරමින් ඒ තුල පිහිටලා තවත් කරුණු 4ක් වඩන්න ඕනි කියනවා. තවත් කරුණු 4ක් වඩන්න ඕනි කියනවා. ගොඩාක් අය අහන ප්‍රශ්න ධර්ම සාකච්ඡාවලදී අපි දැකලා තියෙනවා. ගොඩක් අයට තියෙන ප්‍රශ්න රාගය ප්‍රහාණය කරන්න මොනවා කරන්න ඕනිද? මට රාග එනවා කියනවා. ඕන භාග්‍යතුන් වහන්සේ වදාළනවා පළවෙනි කරුණ තමයි මේ ගිය පළවෙනි ධර්මයේ තමයි රාගය ප්‍රහාණය කිරීම පිණිස අසුභය වඩන්න ඕනි කියනවා. අසුභ භාවනා වඩන්න ඕනි කියනවා. රාගය ප්‍රහාණය කිරීම පිණිස. ඒ වගේම මේ ගිය දේශය තරහ ප්‍රහාණය කිරීම පිණිස මෛත්‍රිය වැඩි යුත්තේ කියනවා. ඒ වගේම තමයි අනවශ්‍ය විතර්ක නැසීම පිණිස ආනාපාන සතිය වඩන්න ඕනේ කියන. හිත විසිරි තියෙනවා. යම් භාවනා අරමුණක යම් සිතක් එකඟ කරගෙන යම් ಗುಣධර්මයක් පුරුදු කරන්න හිත එක තැනකට ගන්න බෑ. විවිධ විතර්ක එනවා හිතට. ආන්න ඒ වෙලාවට භාගතුන් හසේ වදාලා මේ මොකක්ද ආනාපාන සතිය වඩන්න කියලා. ආනාපාන සතිය වඩන්න කිව්වා. ඕන භාගතුන් හසේ වදාලා මොකද්ද? අර ධර්ම පහ තුල පිහිටලා කරුණු හතරක් තව වඩන්න ඕනේ. මොකද්ද? රාගය දුරු කරන්න අසුභය වඩන්න. ද්වේෂය දුරු කරන්න මෛත්‍රිය වඩන්න ඕනේ. හිතට නොයෙක් අරමුණු ඇවිල්ලා හිත එක තැනක තියෙන හිත විසිරෙනවා නම්
මේ ගිය අනවශ්‍ය විතර්ක නැසීමට ආනාපාන සති භාවනාව දියුණු කරන්න ඕනේ කියනවා. ඒ වගේම තමයි මම කියලා හරියට මාන්නය තියෙනවා. අරක මගේ, මේක මගේ, අරය මගේ, අපේ අය මෙහෙමයි, අපි මෙහෙමයි, අපි කරේ මෙහෙමයි. සාධාරණ හොයනවා, විශේෂයි අර පුදුම විදිහට මාන්නයෙන් අපි බැට කනවා. ආන්නේ මාන්නේ මුලින්ම නැසීම පිණිස අනිත්‍ය සංඥා වැඩි යුතුයි කියනවා. ඒ අනිත්‍ය සංඥාව කියලා කියන්නේ මේ සියලු දේම හේතුවක් නිසා හටගෙන තියෙන්නේ. හේතු නැතිවීමෙන් මේ හැම දෙයක්ම නැති වෙලා යනවා. මේවා වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. අනිත්‍යයි කියලා එයා හොඳට වඩනවා. සිහි කරනවා. අනිත්‍ය සංඥාව වඩන්න ඕනේ කියනවා. මේ ගිය අනිත්‍ය සංඥාව වඩන භික්ෂුවට අනාත්ම සංඥාව පිහිටනවා කියනවා. ඒ කියන්නේ අනිත්‍යයි කියලා මේ හැම දෙයක්ම දැන් තමන්ගේ ඇස කන නාසය දිවකය මනස දැන් වැඩි වෙන තමන්ගේ ශරීරය ගන්නකො. මේ ශරීරය දවසින් දවස වයසට යනවා. වයසට යනවා වගේ මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් ආහාර නිසා පවතින මේ ශරීරය නිත්‍ය නැහැ. දැන් බලන්න අවුරුදු 6කට කලින් තිබ්බ රූපේදුම බලන්න දැන් අපිට තියෙන්නේ. අනිත්‍ය වෙලා යනවා. කේස් පැහැෙනවා, ආම රැලි වැටෙනවා. මේ කරපු වැඩ ටික කරන්න බෑ. අනිත්‍ය වෙනවා මේ. අනිත්‍යයි නම් එහෙනම් මේක අපිට ඕන විදිහට පවත්වන්න පුළුවන් ස්වභාවයක් මේ කයේ නැහැ. මම මේ උදාහරණයකට ගන්නෙ. කයේ නැහැ. එහෙනම් මෙතන තියෙන්නේ අපිට ඕන විදිහට පවත්වන්න බැරි දෙයක් කියලා එන්නේ අනාත්ම සංඥාවත් එයාට පිහිටනවා කියනවා. අනාත්ම සංඥාව ඇති භික්ෂුවකගේ සිත අස්මිමානයෙන් නිදහස් වෙනවා කියනවා. ඒ අනාත්ම සංඥාව හොඳට දියුණු වුණාට පස්සේ එයාගේ අස්මිමානය මම වෙමි කියන ඒ සිත එයාගෙන් මුලින්ම නැසිලා යනවා කියනවා. මෙලොවදීම නිවනට පැමිණ වාසය කරනවා කියනවා. එහෙනම් බලන්න. එහෙනම් හතරවෙනි කරුණ තමයි පුරුදු කරන්න තියෙන එතන. අර ධර්ම පහ තුළ පීඨලා රාගය දුරු කරන්න අසුභය වඩනවා, ද්වේෂය දුරු කරන්න මෛත්‍රිය වඩනවා, අනවශ්‍ය විතර්ක දුරු කරන්න මොකද වඩන්නේ? ආනාපාන සතිය වඩනවා. මම කියලා. මම විශේෂයි, මම මෙහෙම කරනවා, මම නම් මට ඕන දෙයක් පුළුවන්, මට හැම වෙන්නේ නැහැ කියලා ලොකු දෙයක් අපි ගැන හිතන් ඉන්නවා. හැබැයි හිතන් ඉන්නේ අනිත්‍ය දෙයක් ගැනමයි. ඒන්නේ අනිත්‍ය හොඳට සිහි කරාට පස්සේ එයාට අනාත්මය වැටහෙනවා කියනවා. ආන්නේ අනාත්ම මෙතන තියෙන්නේ මට ඕන විදිහට පවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ හැම දෙයක්ම වෙනස් වෙනවා. හේතුන් නිසා හටගත් දේවල් ටිකක් තියෙන්නේ. මට ඕන විදිහට පවත්වන්න පුළුවන් වෙලි කැටයක දෙයක් මේ ලෝකේ නැහැ. ඒ හින්දා බොරුවට මත් වෙලා වැඩක් නැහැ. බොරුවට මාන්නෙන් ඉඩමිලා වැඩක් නැහැ. අහිංසකව නිහතමානීව ඉන්න ඕනි දැන්වත් කියලා එයාට මොකද්ද? ඔව් එයාට හිතෙනවා කියන ඒක පිහිටනවා කියනවා ආනාත්ම සංඥාව උපදිනු ගමම්ම. එයාට අස්මිමානෙ නැති කරගන්න ඕනි කියලා දෙයක් නැහැ. අනිත්‍ය සංඥාව තුළ පිහිටියට පස්සේ අනාත්ම සංඥාව යට පිහිටනවා. ඒ අනාත්ම සංඥාව ඇති කෙනාට ධර්මයේ ඒ අනාත්ම සංඥාව නම් ධර්මයේ මනවින් පිහිටියට පස්සේ ඒක පිහිටන රහතන් වහන්සේට. ඒක මනවින් පිහිටියට පස්සේ එයාට මම වෙමි කියලා දෙයක් නැහැ. අස්මිමාන්නේ දුරින් මුදුරු වෙලා යනවා. එයාගේ මේ ජීවිතේම නිවන සාක්ෂාත් කරලා වාසය කරනවා. ඒ උතුම් මහරහතන් වහන්සේලා. ඉතින් මේ ගිය ස්වාමීන් වහන්සේට මේ උතුම් දේශනාව සිදු කළා. එදා බොහෝ සතුටින් ඉතින් මේ ගිය ස්වාමීන් වහන්සේ දේශනාව පිළි අරගෙන ගුණධම් පුරන්න ඇති. ඉතින් බලන්න අපේ ජීවිතවලටත් කලබල නොවි හැබැයි වීරියෙන් අහිංසකව මේ සිත මෝරන්ට අවශ්‍ය කරුණු කල්ලන මිතුරු ඇසුරින් ලැබමින් කරන්න ඕනි කතාව කරමින් වීරිය කරමින් නුවණින් යුක්තව වාසය කරන්න ඕනේ. ඒ නුවණින් යුක්තව ඒ ධර්ම තුල පිහිටලා කටයුතු කරනකොට අපි මොන වගේ භාවනාවන් පුරුදු කරන්න ඕනේ? අපිට විවිධ අකුසල් එනවා. ඒ අකුසල් එනකොට භාගතුන් වහන්සේ පණවලා තියෙන මොන භාවනාව කරන්නද කියලා දැනගෙන ඊට අදාළ භාවනාව කරන්නත් එහෙනම් අපි අද ඉගෙන ගත්තා. ඒ වගේම හුදකලාවේ ඉන්නකොට හුදකලා බණ භාවනා කරනකොට ඇතිවන ಗುಣ 28ක් ගැන, එයාට ලැබෙන ලාභ 28ක් ගැන අද අපි ඉගෙන ගත්තා. ඉතින් ඒ හින්දා බොහෝ කරුණු ඉගෙන ගත්තා. ඉතින් ඒ රැස් කළ සියලු පින් අප හැම දිනාටම නිදුකින් සුවසේ ගුණ ධර්ම දිනු කරගන්න සංසාර දුකින් නිදහස් වෙන්නම උපකාර වේවා. සාදු සාදු සාදු. පුණ්‍ය අනුමෝදනාව. අද දවසේදී මේ උතුම් ධර්ම දේශනාව සඳහා ධම්ම පූජා සදහම් දේශනා මාලාවේ අද දවසේ අපි ඉගෙනගත්ත මේ ගිය සූත්‍රය ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ විකාශනය කරන්නට දායකත්වයෙන් එක්කලේ මේ උතුම් ධර්මය ඔබට ශ්‍රවණය කරන්නට හම්බුනේ මිනුවන්ගොඩ පදිංචි පින්වත් මාග්‍රට් ප්‍රනාන්දු මෑණියන්, ඒ වගේම තුෂාරා නෝරිස්, ශිරෝමි නෝරිස් සහ
නෙල්කා නෝරිස් කියන දියණිවරුන් ඇතුළු මෑණියන්ගේ දායකත්වය නිසා. ඉතින් මේ පින්වත් පිරිස තමයි අද දවසේදී මේ ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දායකත්වය දරුවේ. ඉතින් අපි මේ රැස් කළ සීලු පින් අපි පළමුවෙන් අනුමෝදන් කරමු සීල දෙවිවරුන්ට. පින්වත් සක්දෙවිඳුන්, සදෙව්ලොව වාසී සීල දෙවියන්, සතරවරන් දෙව් රජදරුවන්, සෙම්පති දෙවිවරුන්, ආලවක දෙවියන්, සුමන සමන් දෙවියන් සතුටින් මේ පින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය යසීසුරින් වඩා වර්ධනය වෙත්වා. දෙවියන්ගේද සිත මේ ධර්මයන් තුලින් මෝරා ගොස් නිවන සාක්ෂාත් කරන්නට ගුණධම් පුරත්වා. ඒ වගේම දෙවියන්ගේ දිව්‍ය ආරක්ෂාව රැකවරන ඔබ අප හැම දිනාට සලසත්වා. දෙවියෝද ධර්මාවබෝධයෙන් සැනසෙත්වා. සාදු සාදු. පරම පූජනීය අපගේ ගුරු දේවයන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ගෞතම බුසසුනේ පිළිවෙත් පුරන මහා සංඝරත්නයට, අනගාരികා මෑණියන් වහන්සේලාට, පැවිදි අපේක්ෂක දරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුකින් සුවසේ ගුණධම් දිනු කරගන්නට වාසනාව උදා වෙත්වා. සාදු සාදු. රැස් කළා වූ සීලෝම පුණ්‍ය ධර්මයන් ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වන මීට වසර 14කට ඉහතදී මිය පරලෝකීය PM නෝරිස් පියාණන්ට මේ පින් අනුමෝදන් කරන්න. ඉතින් ඒ පින්වත් හැමදෙනා නමින් මාග්‍රට් ප්‍රනාන්දු මෑණියන් ඇතුළු ඒ දරුවන් හැමදෙනා නමින් මිය ගිය ඒ සීළු ඥාතීන්ටත් ඒ මිය පරලෝකීය PM නෝනිස් පියාණන් ඇතුළු ඒ සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝ සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. නුදුරු භවයකදීම සසර දුකෙන් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේදී මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් එක්කල මිනුවන්ගොඩ පදිංචි පින්වත් මාග්‍රට් ප්‍රනාන්දු මෑණියන්ට, තුෂාරා නෝනිස්, ශිරෝමි නෝනිස්, ඒ වගේම නෙල්කා නෝනිස් කියන ඒ දියණිවරුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සුජීවත්ව සිටින ජනිත චතුරංග පුතුණුවන්ගේ සහ සරසි දිනායා දියණිය කියන ඒ දරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. අධ්‍යාපන කටයුතු සාර්ථක වෙත්වා. දැනට අසනීපයෙන් පසුවන නෙල්කා නෝනිස් මහත්මියට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුව සම්පන්නිය සැලසේවා. ඒ පවුලේ හැම දිනාට මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් නිරෝගී සුව සම්පන්නිය චිර ජීවනයේ සියලු යහපත උදා වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සුවසේ කරගන්න, දැහැමී වූ සියලු රැකී ආරක්ෂා කටයුතු දියුණු පමුණවා ගන්නටත්, සංසාර දුකින් නිදහසෙන්නටත් හැම දිනාට මේ පින හේතු වාසනා වෙත්වා. සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් නිවසේ සිට මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කළ පින්වත් ඔබ හැම දිනාටමත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. අපව හැදු ආදරණීය දෙමව්පියන්ට, ගුරුවරුන්ට, නෑ හිතමිතුරන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාධ්‍යාලයේ සේවය කරන දරුවන් හැම දිනාට මේ පින් අනුමෝදන් වෙත්වා. කොරෝනා වෛරස් හේතුවෙන් රෝගාතුරව සිටින ලක්වාසී ලෝවාසී හැම දිනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප හැම දිනාට මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් නිරෝගී සුව සම්පන්නිය සැලසේවා. මේ උතුම් ධර්මය ශ්‍රවණය කරලා මේ උතුම් ධර්මය තුලින් අපගේ සිත් මෝරා යෑම පිණිස ඒ ගුණධම් දියුණු කරගනිමින් පින් රැස් කරගන්නටත්, උතුම් ගුණධම් දියුණු කරගෙන මේ ගෞතම බුදුසසුනේම සංසාර දුකින් නිදහස් වෙන්නත් අපට වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.